දාන මහඵල සූත්‍රය. අද ගොඩාක් වරදවාගත්ත සූත්‍රයක් ඈ. ඔන්න බලමු අපි මේ සූත්‍රය. ඒකන් සමයන් භගවා චම්පායන් විහෙරති ගග්ගාරා පොක්ඛරාණියන් තීරේ අතකෝ සම්බහුලා චම්පියකා උපාසක ඒනාස්මා සාරිපුත්තෝ තේන උපසංකමි. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගග්ගරා කියන පොකුණ තෙර වැඩ වාසය කරා. මේ චම්පා නගර වාසී උපාසකවරු සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා ඇවිදilla කියනවා ස්වාමීනි අපට භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කතාවක් ළඟදී අහන්න බැරි වුණා. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වදාරනවා එහෙනම් අද පොය දවසට එන්නකෝ අපි ධර්ම කතාවක් යොමු කරගමු බුදුරන් වහන්සේ කියලා. ඉතින් ඒකට පිළිවදන් දුන්න උපාසකවරු යනවා. ගිහිල්ලා පොය දවසේ ඇවිදilla සාරිපුත්තු ස්වාමීන් වහන්සේට වන්දනා කළා කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට වඩිමු කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් එක්ක මේ උපාසකවරු වඩිනවා. උපාසකවරු වැඩලා මෙන්න මේ විදිහට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙන්න මේ විදිහට අහනවා. ඔන්න බලන්න මේ කාරණාව. සියානුකෝ බන්තේ ඉදේකච්චේ තාදේ සංයේව දානං දින්නම් න මහප්පලං න මහානිසංසං සියාපන බන්තේ ඉදේකච්චස්ස තාදේ සංයේව දානං දින්න මහප්පලං මානිසංසං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් දානයක් දීමෙන් මහත්ඵල මහානිසංස වූ දානයක් තියෙනවා නම් ඒ බඳු හේකුත් තියෙනවද? ඒ වගේ මහත්ඵල මහානිසංස වූ නොවන එකක් තියෙනවා නම් ඒ බඳු දානෙකුත් තියෙද අහනවා. මොකක්ද අහන්නේ? දානයක් දීමේ මහත්ඵල මහානිසංස වෙන හේකුත් තියෙනවද? නොවන හේකුත්. දැන් මේ මොන දාන ගැනද අහන්නේ? මේ අහන්නේ බත් දාන. එතන කියන්නේ ඛණ්ඩ බොණ්ඩ දෙනවා කියන එක මේ අහන්නේ. ඒක ගැන. සාරිපුත්ත සාරිපුත්ත තියෙනවා. ඉදේ කච සාජසංගීව දානන් දින්නම න මහත්ඵල මහානිසංස මහත්ඵල මහානිසංස නොවන එකකුත් තියෙනවා. මහත්ඵල මහානිසංස වෙන එකකුත් තියෙනවා. ඔන්න දැන් මහත්ඵල මහානිසංස නොවන එක ඉගෙන ගන්න තමයි තරු පේන්නේ. ඔන්න බලන්න මහත්ඵල මහානිසංස වෙන එකයි මහත්ඵල මහානිසංස නොවන එකේ වෙනස ඈ. කෝනුකෝ බන්තේකෝ හේතුකෝ පච්චයෝ යේන ඉදේ කච්ච සාජසංගීව දානන් දින්න මහත්ඵල මහානිසංස න මහානිසංස කෝනුකෝ පන බන්තේ හේතුකෝ පච්චයෝ යේන ඉදේ කච්ච සාජසංගීව දානන් දින්න මහත්ඵලං හොටි මහානිසංස. ස්වාමීනි මොකද්ද හේතුව දානයක් දුන්නා මහත්ඵල මහානිසංස වෙන්න? ස්වාමීනි මොකද්ද හේතුව දානයක් දුන්නා මහත්ඵල මහානිසංස නොවෙන්න කියලා අන්න බුදුරන් වහන්සේගෙන් දැන් අහනවා. ඔන්න බුදුරන් වහන්සේ වදාරනවා මෙන්න මේ හතරම පැහැදිලි කළ අවසාන එක තමයි මහත්ඵල මහානිසංස කියන කාරණා හොඳට ඉස්මතු කරලා පෙන්නන්නේ. ඉද සාරිපුත්ත ඒකච්චේ සාපෙක්කෝ දානං දේති. දැන් ඔන්න මෙතනදී මේ අපි අපේ ප්‍රායෝගිකත්වයේ එක්ක මේක හිතන්න එපා සිද්ධාන්ත හැටියට. අපි මේ ප්‍රායෝගිකත්වයක හිතන්න නැතිකමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක හිතන්න සිද්ධාන්ත හරියට ප්‍රායෝගිකත්වයක මේ කරුණු 6 පිළිබඳව. ඔන්න දානයක් දෙනවා මේ විදිහට. ඉද සාරිපුත්ත ඒකච්චෝ මෙන්න මෙහෙම දානස අපයික්කෝ දානං. අපේක්ෂා සහිතව දන් දෙනවා. මේ කියන මෙතන මේ විස්තර කරන 7 තුලම තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය පෙරට වෙලා. දිට්ඨිය පෙරට වෙලා තියෙනවා කියලා පෙන්වන්නේ ඇත්තක් ඔස්සේ දන් දෙනවා. සත්‍යයක් ඔස්සේ දන් දෙනවා. දැන් බලන්න අපි දන් දෙනකොට මේ හැඟීම් ටික වෙනින් වශයෙන් නැද්ද කියලා. ඔන්න ඒ කියන්නේ ඒ වෙලේ දන් දීමේදී තියෙන හැඟීම මේ කතා කරන්නේ. දන් දීමේදී තියෙන හැඟීම. මේකෙදි තියෙන්නේ මේ පෙන්වන කරුණු ටිකම තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. හැබැයි ඒකෙත් මහත්ඵල මහානිසංස නැති සහ තියෙන දෙකක් එක මේ කතා කරන්නේ. අනිත් ඒවා ගැන හිතන්නවත් දෙයක් නැහැ. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය නැතිව කතා කරන තැන අපි කතා කරලා දෙනවා ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද? නැති එක මොකද්ද කියලානේ. ඒ නිසා ඒක ගැනත් අවධානයෙන් මේක අහන්න. දානයක් දෙනවා අපේක්ෂාවෙන් යුක්තව. අපේක්ෂාවෙන් දන් දෙනවා. ඊළඟට පටිබද්ධ චිත්තෝ දානං දේති. ඒ කියන්නේ අපේක්ෂාවෙන් යුක්තව දන් දෙනවා. ඒ වගේම ඒකට බැඳිලා දන් දෙනවා. දානියට බැඳිලා කියන්නේ මේ ඒ කියන්නේ ඒ කාරණාව එක්ක බැඳිලා. අපේක්ෂාව කියන්නේ මේකෙන් මේව ලැබෙනවා කියන හැඟීමක් තියෙනවා. සම්නිධිපෙක්ඛෝ දානං දේති. ඒ වගේම රැස් කරගන්න ඒ කියන්නේ පිනක් රැස් කරගන්න නැත්නම් අපට යමක් ලබන්න දැන් අපි මුංගට දුන්නා මුංගට ලැබෙනවා. ඒ වගේ අර දෙන දේ ලබන්න ඒ අපේක්ෂාවෙන් දාන දෙනවා. ඉමම් පෙච්චම් පරිපුංජිස්සාමි දානං දෙති. මේක මේ දුන්න කාරණාව පසුවදී මේක විපාක දෙනවා කියන හැඟීමෙන් දානයක් දෙනවා. සෝතං දානං දේති. මෙහෙම දානයක් දෙනවා සමනස්සව බ්‍රාහ්මනස්සව. සමනවරුන්ට බ්‍රාහ්මනවරුන්ට අන්නම් පානං වත්තං යානම් මන්ද මාලා ගන්ධ විලේපන සෙය්‍යං අන්න ඒ විදිහට මොකද වෙන්නේ? ආහාර, වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන්, සයන, ආවාස, ප්‍රදීප, ආලෝක මෙන්න මෙව දන් දෙනවා.
මේ කරුණු මේව දන් දෙනවා. ඒතර මේවා දන් දෙන්නේ කොයි හැඟීමෙන්ද? ඒතර බලන්න මෙතනක් තියෙනවා මේ හැඟීම තුලක් තියෙනවා මොකද්ද? මේ කාරණාව තුල තියෙනවා මේ දන් දෙන විදිහේදී එයා අපේක්ෂාවක් තියෙනවා. ඊළඟට එයාට දෙන විකේ විපාක ගැන මේකක් තියෙනවා. ඒතකොට ඒකටම යොමු වෙලා දැන් ඒකමයි තියෙන්නේ. ඒකම එක දාන දෙනවා. තංකිම්මඤ්ඤ සාරිපුත්‍ර දෙයයන් ඉදේ කච්චේ ඒවරුපාණි දානාතීව. මේ සාරිපුත්‍ර මේ වගේ දන් දෙන කට්ටිය ඉන්නව නේද? මෙහෙම දන් දෙන එහෙමයි ස්වාමීන් ඉන්නවා. තත්ත සාරිපුත්‍ර යෝයන් යම් කිසි විද්‍යකින් මෙහෙම අපේක්ෂාවෙන් යුක්තව ඊළඟ ජීවිතේ මෙහෙම භුක්ති විඳිනවා කියලා දැනගෙන මෙන්න මේ විදිහට දන් දුන්නා නම් සෝතන් දහනන් දත්වා මේ දානිය දීලා අන්න එයාගේ මොකද වෙන්නේ? දැන් එයාගේ ඇයි මේ කාරණාව එයාගේ ඇත්තද බොරුවක්ද මේක? ඇත්ත. දැන් මේ දානි දුන්නා මේක විපාකයේ විදිහට ලැබෙනවනේ. එතකොට මෙයාගේ අපේක්ෂාවක් තියෙනවා, හැඟීමක් තියෙනවා, මෙහෙම ලැබෙනවා කියලා දන්නවා. දැන් නිවන් දකින්න පතනවාද අර මේ කාලේ ලෞකික සම්මාදිට්ඨිය නැති කට්ටිය වගේ? නෑ. දැන් මේක ලෞකික සම්මාදිට්ඨිය නෑනේ. ඒ නිසා නිවන් දකින්නනේ පතන්නේ. නැත්නම් වෙන ඒවානේ පතන්නේ. දැන් එහෙම එකක් නෙමෙයි. මෙයාලගේ ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. නිවන් දකින්න පතන්නේ. මොකද කරපු දේ විපාක ඒකයි කියලා යාලා දන්නවා. එතකොට ඒකත් එක්කයි යාළගේ තියෙන්නේ. අන්න ඒ දෘෂ්ටියකනේ තියෙන්නේ. හරි දෘෂ්ටිය. ඒ දෘෂ්ටියත් එක්ක මොකද වෙන්නේ? අන්න කායස්ස බේදා කය බිඳලා මැරලා කියලා චාතුම් මහරජකේ උපදිනවා. චාතුම් මහරජකේ කියලා උපදිනවා ඒ කට්ටිය. ඇයි ඒ? එයාලගේ දානීය දෙන කාරණාවේදී අපේක්ෂාවක් තියෙනවා. ඊළඟට ඒකෙදි ලැබෙනවා කියලා රැස් කරගන්න අපේක්ෂාවකුත් තියෙනවා. පින රැස් කරගන්න. පස්සේ භුක්ති විඳින අපේක්ෂා ඔක්කොම තියෙනවා. එතකොට ඒක වෙන එකක්ද නැති එකක්ද? වෙන එකක්. එතකොට දකින්න විදිය හරිද වැරදිද? දකින්න විදිය හරි. ඒ හරිකමත් එක මොකද වෙන්නේ? දන් දෙනවා. ඉතින් මේ දකින්න විදිය හර නිසා අන්න ගිහිලා චාතුම් මහරජකේ විපාක විඳිනවා. දන් දුන්නාම නිවන් දකින්නේ නැහැ. දැන් මේ දකින්න විදිය වැරදුනා නම් අන්න වෙන තැනකට යනවා. මේ දකින්න විදිය හරිනේ මෙයාලගේ. අන්න චාතුම් මහරජක දිව්‍ය ලෝක ගිහිලා උපදිනවා. සෝතං කම්මං කපෙත්වා තං ඉද්දින් තං යසතං අන්න අර කර්මය නිසා මොකද වෙන්නේ? ඔහුට 이르දියෙන් යසසින් අධිපතිගමින් ඔක්කොම ටික මොකද වෙන්නේ? අන්න ඔහුගේ වැඩෙනවා. යසසින් අධිපතිගෙන් වැඩෙනවා. ඔහු හැබැයි නැවත අහපව වෙනවා මෙහෙට. මේ දැන් මේ මොන දානයකටද මේ කියන්නේ? මහත්ඵල නොවෙන එක. අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. මේ කියන්නේ මොකක් එකද? මහත්ඵල නොවෙන එක. කොහෙද යන්නේ මහත්ඵල නොවන කට්ටිය? චාතුම් මහරජ කියන්නේ. ගිහිලා මහා 이르දිමත්ව ඉපදින්නේ. දෘෂ්ටිය මොකද්ද? නිවැරදිම දෘෂ්ටියක් තියෙනවා. එහෙනම් අද කරන දේවල් වලට කතා කරන්න දෙයක් නැහැ නේද? අද කරන දේවල් කතා කරන්න දෙයක් නැහැ නිසා ඔබ අහන්න ඇතිනේ අපි මේ දවස් ටිකේම කතා කරා ලෞකික සම්මාදිට හරියට නැත්තම් යන්නේ කොහෙද කියලානේ. දැන් මෙයාලගේ තියෙනවා මේ හරිම දෘෂ්ටිය. ඊළ චාතුම් මහරජගේ උපදිනවා. ඊළඟට ඔන්න ඒ පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය ඉදපන සාරිපුත්තේ කච්චෝන හේවකෝපන සාපෙක්කෝ දාන. ඔහුගේ හැබැයි එහෙම අපේක්ෂාවක් නැහැ. දැන් ඔන්න බලන්නකො අපි දන් දෙන අවස්ථාව මේක ප්‍රායෝගිකව හිතන්න කිව්වේ ඒක. අපි දන් දෙන අවස්ථාවේ අපට ඔය හැඟීම තියෙනවද? ඔන්න එකක් හිතන්න ඕනේ. දෘෂ්ටිය හරිනේ මේක කොහොමද? දෘෂ්ටිය හරි තියෙන හැඟීම. මේක අවස්ථා දෙකක් මේ කතා කරන්නේ. දෘෂ්ටිය එකක්. දැන් මේ පළවෙනි කාරණාවේ දෘෂ්ටිය හරි. ලෞකික දිට්ඨියනේ තියෙන්නේ. හැඟීම කියන්නේ දැන් හිතන දේ. අන්න දැන් හිතන දේ. එතකොට දෘෂ්ටියයි සංකල්පයයිනේ. දෘෂ්ටිය තියෙනවා සංකල්පය තියෙනවා. එතකොට දිට්ඨියත් හරි සංකල්පයත් හරි. ගිහිලා දිවි ලෝක යනවා. ලෝකෙට අනුවනේ. චාතුම් මහරජා ගිහිලා භුක්ති විඳලා හප වෙනවා. ඊළඟ කාරණාවේදී දැන් මේ හැම එකම වෙනන්නේ සංකල්පය. මේ හැම එකම වෙන සංකල්පය පෙන්වන්නේ. ඔන්න සංකල්ප. යාට නැහැ මෙහිම අපේක්ෂාවක්. මොකද්ද? මේකෙන් දාන දීලා මේ විපාක ලැබෙනවා. සංකල්ප නැත්තේ ඈ. දිට්ඨිය නෙමෙයි මේ කියන්නේ සංකල්පය. ඊළඟට එහෙම දෙයකින් එයා දන් දෙන්නේ නැහැ. අපිටකෝ සාහුදානන්ති දානන්දේති. එයා එහෙම දන් දෙන්නේ නැති වුණාට එයා දන් දෙනවා කොයි විදියටද? මේක යහපත් දෙයක් නෙවෙයි, හොඳ දෙයක් නෙවෙයි කියලා දන් දෙනවා. ඒ කියන්නේ එවෙලේ හැංගීම දැන් හොඳ දෙයක් නෙමෙයි දන් දෙන එක. ඇත්ත නෙමෙයි දේ සංකල්පේ. ඇත්ත. යහපත් නේ. යහපත් සංකල්පයක්, හරි සංකල්ප. හොඳ දෙයක් නෙවෙයි මේ දන් දෙන එක. දැන් එහෙම හැංගීමෙන් දන් දෙනව නේද කට්ටිය? හැබැයි දෘෂ්ටිය ලෞකික දිට්ඨිය. දිට්ඨිය තියෙනවා හරියටම. දාන දෙන අවස්ථාවේදී මේ හොඳ දෙයක්, මේක කරන්න ඕනේ, මේක හොඳ දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් දන් දෙනකොට බලන්න අපි හිතන දේ අන්න එයාත් මොකද වෙන්නේ? මැරලා ගිහිලා චාතුම් මහරජා කියනවා. එයාත් කොහෙද යන්නේ? එයාත් චාතුම් මහරජා කියනවා. චාතුම් මහරජකේ ගිහිල්ලා මොකද වෙන්නේ? අන්න ඒකනත් ආයුෂයෙන්, වර්ණයෙන්, යසසින් මෙන්න මේ වගේ අධිපති වෙලා ආපස්සට එනවා හැබැයි. එයා චාතුම් මහරජා කියන්නේ
එයත් චාතුම් මහරජ කියන. මේ මොකද්ද මහත්ඵල නොවෙනෙව්වේ? මහත්ඵල වෙනෙවනේ මහත්ඵල නොවෙනෙව්වා මේ. ඊළඟට තුන්වෙනි එක තමයි යම් කෙනෙක් මේක යහපත් දෙයක්ද කියලා දන් දෙන්නෙත් නැහැ. දැන් මේ කතා කරන්නේ සංකල්පයේ වෙලිය. දෘෂ්ටිය නෙමෙයි. දැන් දෘෂ්ටිය හරිනේ. හරි දෘෂ්ටිය ඔක්කොම. ලෝකයේ දෘෂ්ටියත් එක තමයි යන්නේ. හැබැයි මේ එවෙලේ උපදින දේ. දැන් අපි දන් දෙනකොට හිතලවන අපට ඔය වගේ මොනවද මොන සංකල්පද මේකෙන් එන්නේ කියලා. නිවන් දකින්න යනවා නම් කොහොමද දෘෂ්ටියම වැරදි. වෙන වෙන දේවල් හිතනවා නම් දෘෂ්ටියම වැරදිනේ කොහොමද? එතකොට ඉතින් කොහොමද මේ දේ ලැබෙන්නේ නැහැ කොහොමත්ම. ඉතින් ඒ නිසා අර සංකල්පයයි දෘෂ්ටියයි පටලවා ගන්න එපා. එයාට මෙහෙම අපිට කෝ දින්නම් පුබ්බං කත්තබ්බං මාත අපි අන්න අනිත් වෙන දන් දෙනවා මොකද්ද? දැන් මේ පෙන්නන්නේ පින්වතුනි දිවි ලෝක යන ක්‍රම. දැන් අපි මේවට නිගා කරන්නේ කියන්නේ. මොකද්ද කියන්නේ? අපි මුතුන් මිත්තන් ඉඳලා අරගෙන ආපු මේ වැඩපිළිවෙල. මේ කාරණාව අපේ කුලයත් එක්ක චාරිත්‍රයත් එක්ක ආව දෙයක්. මේක අපි පිරිහිවන්න හොඳ නැහැ. මේක කරගෙන යන්න ඕනේ දිගටම. ඒ නිසා දන් දෙනවා. එහෙම දෙන්නේ නැද්ද? දෘෂ්ටිය නෙමෙයි සංකල්පය. හැබැයි දෘෂ්ටිය යහපත්. මෙයාලා දන් දීලා කොහෙද යන්නේ? ඒ චාතු මහරජ කියනවා. දෘෂ්ටිය හරිනේ. දැන් එහෙම දන් දෙන අය නැද්ද? එහෙම දන් දෙන අය ඉන්නවා. අන්න චාතු මහරජ ගිහිලා ඒකේ අධිපති භාවය, ඒකේ තියෙන ඒ හැම එකම ලබලා ආය ආපස්සට එනවා. ඒ තමයි තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය. එහෙම දන් දෙන්නෙත් නෑ කෙනෙක්. ඒකේනා දන් දෙනකොට එයාගේ තියෙන හැඟීම තමයි මෙන්න මේ විදිහට කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔන්න බලන්න පස්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය. අපි නම් හොඳට මේ කියන්නේ අපි ආහාර පිසලා අපි ජීවත් වෙනවා. නමුත් මේ කට්ටිය ආහාර පිසින්නේ නැහැ. ඒ කියන්නේ ආහාර පිසලා ජීවත් වෙනා නෙමෙයි. ඉතින් ඒ නිසා අපට මේ ආහාර නොපිසින අයට අපි නොදී කන එක හරිනේ. දැන් මෙතන උපදින කාරණා සංකල්ප යහපත් නැද්ද බලන්නකෝ. දැන් හිඟන්නේ දැක්කහමත් බලන්නකෝ. ශ්‍රමණයෙක් දැක්කහම දැන් එහෙම දෙන කට්ටිය නැද්ද? දැන් අපි හිතමු මෙහෙම ස්වාමීන් වහන්සේලා දානි හදන්නේ. අපි නම් හදනවා අපි ගිහින්. ඒ කියන්නේ ඒ හිතන සිතවිලි. දැන් මේකත් එක දන් දෙනවා. දැන් අද මේ සූත්‍රය පටලවාගෙන තියෙනවා පටලවාගෙන සුපිරි විදියට. හැබැයි දිට්ඨිය තියෙනවා කර්මඵලේ. නැත්තම් දිට්ඨිය තියෙන නිසා නේද ඒ කරන්නේ. මේ සංකල්පය. මේ මොකද්ද සංකල්පය. අපි නම් උයලා කන කට්ටිය නමුත් මේ අය උයලා කන්නේ නැහැ. ඉතින් අපි ඒ නිසා දන් දෙන්න ඕනේ. අන්න එහෙම දන් දෙනවා. එහෙම දන් දීලා එයා කොහෙද යන්නේ? ඒ චාතුම් මහරජ කියනවා. ඇයි? යහපත් විදියටම කරේ. එයාලා ගිහිල්ලා චාතුම් මහරජකේ උපදිනවා. ඉපදිලා ඒ චාතුම් මහරජකේ ආයුෂ වර්ණේ සැපේ බලලා ආය අපස්සට එනවා. මම කිව්වේ අපි මේ ජීවත් වෙලා ඉන්න විදිහත් එක්ක බලන්න කියන්නේ. ප්‍රායෝගිකව මේක බලන්න කියලා. එහෙම නැත්නම් එතෙන් පටලැවෙනවා. පස්වෙනි ක්‍රමය තමයි යම් කිසි කෙනෙක් ඉන්නවා එහෙමත් දන් දෙන්නේ නැහැ. එහෙමත් නෙමෙයි දන් දෙන්නේ. ඒ කියන්නේ මේ අපි නම් උයලා කන කට්ටිය ඉතින් ඒ නිසා මෙයාලා උයලා කන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දෙන්න ඕනේ. එහෙම නැහැ. එහෙම නැතුව එයාලා හිතනවා මෙන්න මේ විදිහට. අතීතයේ හිටිය ඍෂිවරු අට්ටක වාමක වාමදේව වෙසමිත්ත යමතග්ගී අංගී රස බහරද්වාජ වාසෙට්ට කස්සප බගු යන ඍෂිවරු හිටියා. ඒ කට්ටිය මහා යාග කළා. දන් දීලා යාග කරා. ඉතින් අපිත් අන්නේ වගේ දේවල් කරන්නට ඕනේ මේ දන් දීලා. ඒ මහා අය කරපු හොඳ දේවල් වගේ අපිත් කරන්නට ඕනේ. ඒ මුල් කරන් දන් දෙනවා. දැන් මේ හිතන විදිහ අර කට්ටිය මෙහෙම දෙනවනේ. ඉතින් අපිත් මෙහෙම දෙන්න ඕනේ නිසා. දැන් යහපත් දේ යහපත් චේතනාවෙන් කරනවා. දෘෂ්ටිය හරි දෘෂ්ටියත් එක්ක. කොහෙද යන්නේ? චාතුම් මහරජකේ. චාතුම් මහරජයේ ගිහිලා ආයුෂෙන් බලයෙන් අධිපතිකමින් ඉහළ ලැබෙලා ආපස්සට එනවා. ඔන්න බලන්න මේ දැන් මේ හැම එකම ඇත්ත නේද? ඇත්ත එක්ක නේද මේ දන් දෙන්නේ? බොරු එක්කද? නෑ සත්‍යයක් එක්ක. බලන්න දකින දෘෂ්ටිය හරිනේ. මේ එකක්වත් වැරදි දෘෂ්ටිද? නෑ. ඔක්කොම හරි දෘෂ්ටි. අපි නිවන් දකින දන් දුන්නාට ඒ දෘෂ්ටි වැරදිනේ. ඒ නිසා අපේ දෘෂ්ටි වැරදුනාට අපි දැන් මේ දෘෂ්ටියට නිගා කරනවා. මෙයාලා චාතුම් මහරජ කියනවා. ඇයි මෙයාලගේ දෘෂ්ටිය හරි? මෙහෙම දන් දෙන එකේ. හයවෙනි ක්‍රම. හැබැයි මහත්ඵල නෑ. හයවෙනි එක තමයි යම් කිසි කෙනෙක් එහෙම දන් දෙන්නෙත් නැහැ. එයා දන් දෙනවා මෙන්න මේ විදිහට. ඒවම් මේ අයං දාන සංවිභාගවච දානං දේති. අපිචකෝ ඉමං මේ දානං දත්තෝ චිත්තං පසීදති. අත්තමනෝ සෝමනස්සං උප්පද්දති දානං දේති. දන් දෙනකොට හිත පහදිනවා. ඒ සොම්නස මුල් කරගෙන දන් දෙනවා. හයවෙනි ක්‍රමය. මොකද්ද හයවෙනි ක්‍රමය? මේත් මහත්ඵල නොවෙන එකමයි ආයෙත් එන එකමයි. දන් දෙනකොට හිත පහදිනවා. හිතේ ප්‍රසන්න භාවය සතුටක් ඇති වෙනවා. ඒ සොම්නස මුල් කරගෙන ඒ සොම්නස උපදින්නවා කියන අදහසත් එක්ක දන් දෙනවා. මොකද වෙන්නේ? චාතුම් මහරජ කියනවා. ඒ කියන්නේ ඒකේ විපාක විඳිනවා චාතුම් මහරජගේ ගිහිල්ලා ආයුෂයේ වර්ණයේ සැපේ අධිපතිකම ඔක්කොම ලැබලා ආය ආපස්සට එනවා.
ඔන්න දන් දෙන ඒ ක්‍රම 6. දැන් 6 වෙනි එකේ තියෙනවා නේද සිත පැහැදීමෙන් දන් දෙනවා කියලා. චිත්ත පසීදති. එතන හිතේ සතුටක් එක්ක දන් දීම තියෙන්නේ. අප්‍රමාණ හතර භුක්ති විඳින්නේ. අන්න ඒක එතන ඒක ඈ. එතන මේ 6 ක්‍රමේම ඇත්ත නේද? මේ පෙන්නපු 6 ක්‍රමේම ඇත්ත. මේ 6 ක්‍රමේම දකින්න විදිය හරි. මේ 6 ක්‍රමේම සංකල්ප ටික හරි. ලෝකේ පැත්ත හරි. ඒක චාතුම් මහරජා කියන්නේ. ලෞකික දිට්ඨියෙන් යුක්තයි. දැන් බුදුරණවහන්සේ පෙන්නනවා නේද ලෞකික දිට්ඨියේ කර්මඵල විශ්වාස නොකරන කෙනෙක් සුගතියන් අල්ප 91කට ගියේ නෑ කියලා. ඉතින් මේ කට්ටිය යනවනේ ඔක්කොමලා. ඒ කියන්නේ මෙයාලගේ ලෞකික දිට්ඨියෙන් යුක්තයිනේ. කර්මඵල විශ්වාසය තියෙනවනේ. නැත්නම් යන්නේ නෑනේ මේ කට්ටිය. මේ ඔක්කොම සුගතිය යනවා. ඉතින් සුගතිය කියන්නේ චාතුම් මහරජා කියන්නේ. වෙන කොහොමවත් නෙමෙයි. එහි ආයුෂ අධිපති ඔක්කොම භුක්ති. ඒ දකින්න විදිය හරි. අන්න බලන්නේ නම් මේ දකින්න විදි නැතිව අපි අද වෙන මොකද්ද එකක් කරනවා. ඔන්න 7 වෙනි ක්‍රමය. නපි මන්දාන. එයා දන් දෙන්නේ චිත ප්‍රමුදිත කිරීම, සිතෙහි සොම්නසක් උපදීම කියන එකෙන් නෙවෙයි. ඔන්න 7 වෙනි. අපිට කෝ චිත්ත අලංකාරං, චිත්ත පරිකාරං දානං දීති. දැන් මේ දෙකේ වෙනස මොකද්ද? සිත සතුටු කරන්න, සිතෙහි සොම්නස පිණිස දන් දෙනවා කියන එකේ චිත්ත අලංකාරය පිණිස, චිත්ත පරිස්කාර පිණිස දන් දෙනවා කියන එකේ වෙනස මොකද්ද? ඔන්න තේරුම් ගන්න වෙනවා. ඔන්නව පටලවාගෙන. මේකේ බලන්නේ මේක. මේ කරුණු දෙක. අන්න එහෙම දන් දුන්න කෙනා ශ්‍රමණේක් හරි බ්‍රාහ්මණයෙක් හරි මෙහෙම දන් දෙනවා. දන් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? එහෙම දන් දෙන අය ඉන්නව නේද? අහනවා සාරිපුත්. ඉන්නවා ස්වාමීනි. අන්න එමය දන් දුන්නාම බුදුරණවහන්සේ එහෙම දන් දෙන අය ඉන්නවා කියනවා. ඊළඟට බුදුන් සදාරනවා තාරිපුත්‍ර යවායන් යම් කිසි කෙනෙක් ඉන්නවා දැන් මෙන්න මේ කෙනා ඒ කියන්නේ මේ 7 වෙනියට පැහැදිලි කරපු දන් දෙන කෙනාට අර විපාක අපේක්ෂාවකුත් නැහැ. ඒ සම්බන්ධයෙන් දැනි ඒ අපේක්ෂාවකුත් එයාට නැහැ. ඊළඟට හොඳ දෙයක් නෙවෙයි මේ දානීය දෙන එක කියන හැඟීමකුත් නැහැ. අපි මුතුන් මිත්තන් පරම්පරාවෙන් කරන එකක් නෙවෙයි කියලා ඒකත් නැහැ. ඊළඟට මෙන්න මේ විදිහට මේ අය රිසිවර් දන් දුන්නා ඒ නිසා අපි දෙන්න ඕන කියන එකත් නැහැ. අපි හොඳට අපි උයන කට්ටිය අර එයාලා උයන්නේ නැති නිසා දන් දෙනවා කියන ඒ හැඟීමත් නැහැ. ඒ වගේම සිතේ ප්‍රමෝදිත භාවය මුල් කරගෙන දන් දෙනවා කියන මේ හැඟීමත් නැහැ. ඒවන් අයන් එහෙම දන් දෙන්නෙත් නැහැ. චිත්තම් එහෙම ප්‍රමෝදිත භාවය කියන කාරණා දන් දෙන්නෙත් නැහැ. අපිට නමුත් ආනන්ද චිත්ත අලංකාරයේ පිණිස දන් දෙනවා. සිත සොම්නස පිණිස දන් දෙන්නේ නැහැ. චිත්ත අලංකාරය, චිත්ත පරික්කාරය දන් දෙනවා. එහෙම දාන්නේ දීලා කය විඳිලා බ්‍රහ්ම ලෝකේ යනවා. බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඒ ආයුෂ, ඒ 이르දි, ඒ බලය ඔක්කොම ඉඳලා අනාගාමිත ආයෙ මෙහෙ ඉන්නේ අනාගාමී. මෙහෙ ඉන්නේ. එළ මෙහෙ ඉන්නේ. අයංකෝ සාරිපුත්ත බෙන්න මේ විදිහට තමයි මේ දානීය මහත්ඵල වෙන හැටි, මහත්ඵල නොවන හැටි කියලා බුදුරණවහන්සේ දාරනවා. ඔන්න වෙනස. දැන් බලන්න අපි මේ සූත්‍රෙ මෙහෙම ඉගෙනගෙන තියෙද කියලා. අපි කියවන්නේ පින්වතුනි ඇහිච්ච දේවල්. අපිට බුදුරණවහන්සේ කියපු දේ ඕනේ නැහැ. දැන් බලන්න මේ 6 වෙනි කී 7 වෙනි කී වෙනස ඉගෙන ගන්න එනවා නේද? දැන් ඇයි අර අනාගාමී වෙලා තියෙන්නේ? එන්නේ නැත්තේ. දැන් 6 වෙනි එක්කෙනා චාතුම් මහරජා කියලා අහපව වෙනවා. එයාත් සිතේ මේ සතුට සොම්නස පිණිස දන් දෙන කෙනෙක්. 7 වෙනි එක්කෙනා චිත්ත අලංකාර චිත්ත පරික්කාරයක් හැටියට දන් දෙනවා. අන්න 7 වෙනි එක්කෙනා වගේ අය තමයි විසාකලා එහෙම ත්‍යාගානුසතිය වඩනකොට දාන දීම පිළිබඳව විසාක කතා කරනවා නේද? මම මේක මුල් කරන් මෙන්න මේ ත්‍යාගානුසතියෙන් මෙන්න එහෙම කටයුතු කරනවා කියලා. ඉතින් එයාලගේ ප්‍රමුදිත භාවයක හිත සමාධිමත් වෙන්නේ නැද්ද? සමාධිමත් වීමෙන් ඒ කාරණාව එක්ක යන්නේ බ්‍රහ්ම ලෝකෙ නෙමෙයිද? බ්‍රහ්ම ලෝකෙ ගියාට පස්සේ මාර්ගඵලලාභී කෙනෙක් ආපස්සට එනවද? ආපස්සට එන්නේ නැහැ. බ්‍රහ්ම ලෝකේ යන සියලු මාර්ගඵලලාභීන් ආපස්සට එන්නේ නැහැ. ඒක ලස්සන සූත්‍ර තුල තියෙනවා. බ්‍රහ්ම ලෝකේ යන. ඉතින් ඒකනේ මේ කියන්නේ. අතන පෙන්නන්නේ. හිතේ ප්‍රමුදිත භාවය පිණිස. එච්චරයි. ඒතකොට එයාගේ හැබැයි අර කෝණේ නේ. අර ත්‍යාගානුසතිය තුලින් ඒ වඩන ඒ කෝණේ නෑ. මොකද ත්‍යාගානුසතිය වඩන්න පුළුවන් සේකයට කියන මහා නාම සූත්‍ර ලස්සන පැහැදිලි නෝ නේද? මහා නාම සූත්‍රයේ තියෙන්නේ ආගත ඵලයට පැමිණි වචන ටික එහෙමම තියෙනවනේ. ඵලයට පැමිණිච්ච කෙනා වඩන විදිහක් ඇටියෙන්නේ තියෙන්නේ. නිකන් කෙනෙක් නෙමෙයිනේ. එතකොට මේ ඵලයට පැමිණිච්ච අන්නේසේක කෙනා වඩනකොට ඔහුගේ චිත්ත පරික්කාරයක් ඇටියට අන්න එයා භාවිතා කරද්දී අනාගාමී වෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක යනවා හිත ප්‍රමුදිත වෙලා. දිව්‍ය ලෝකෙ නෙමෙයි යන්නේ බ්‍රහ්ම ලෝකෙ. එයාගේ දකින්න කෝණේ වෙනස්. අතනදී එයාගේ සොම්නසක් තියෙනවා. එතනදී දකින්න කෝණේ වෙනස්. දෙන්නගේ කෝණ දෙකක්. ඒතර 6 වෙනි එක්කෙනා සාතු මහරජා ගිහිලා ආපස්සට එනවා. 7 වෙනි එක්කෙනා බ්‍රහ්ම ලෝක ගිහිලා අනාගාමී වෙනවා. ඔන්න ක්‍රම 7. එතකොට හැබැයි මේ 7 ක්‍රමෙම සම්මාදිට්ඨිය තියෙනවනේ. දැන් ඔය එකක් වන්නතෝ අද දන් දෙන්නේ. නිවන් දකින්න ඕනේ කියලා දන් දෙනවා. කල්යන මිත්‍ර ලැබෙන්න කියලා දන් දෙනවා. ධර්මය ඇහෙන්න කියලා දන් දෙනවා. මේ භවභෝග සම්පත්.
ධර්මය හෙන්න කියලා ධර්මය දන් දෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයන් ලැබෙන්න කියලා කල්යාණ මිත්‍ර සමාදන් කරන්න ඕනේ. එතකොට ඒකට අදාළව ලැබෙන්නේ ඉතින් දෘෂ්ටිය වැරදි තියෙද්දි සංකල්පයක් කොහොමවත් වැරදි. ඉතින් කොහෙද යන්නේ? අන්න ගිහිලා අරාබි යුරෝප රටවල ගිහිලා උපදිනවා. ඊළඟට කෙලින්ම නිරේ යනවා. තිරසන් ලෝකේ යනවා. ඔන්න ඕකයි වෙන්නේ. හැබැයි මේ ක්‍රමයට දන් දෙනවනම් අනජාතු මහරජා කියනවා. ඊළඟට හත්වෙනි ක්‍රමයට දන් දෙන්න ඉතින් සීකේක් වෙන්න වෙනවා. එයා දන් දෙනකොට මොකද වෙන්නේ? ඒ දානියත් එක්ක අන්නේ කෙනා අනාගාමී වෙනවා. ඔන්න දාන මහඵල සූත්‍රය. දාන මහඵල සූත්‍රය. අද ගොඩාක් වර්ධවාගත්ත සූත්‍රයක් ඈ. ඔන්න බලමු අපි මේ සූත්‍රය. ඒකන් සමයන් භගවා චම්පායන් විහෙරති ගග්ගාරා පොක්ඛරාණියන් තීරේ අතකෝ සම්බහුලා චම්පියක උපාසක එනාස්මා සාරිපුත්තෝ තේන උපසංකමි. ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේ චම්පානුවර ගග්ගරා කියන පොකුණ තෙර වැඩ වාසය කරා. මේ චම්පා නගර වාසී උපාසකවරු සාරිපුත්තු ස්වාමීන් වහන්සේලා ඇවිදilla කියනවා ස්වාමීනි අපට භාග්‍යවතුන් වහන්සේගෙන් ධර්ම කතාවක් ළඟදී අහන්න බැරි වුණා. ඊළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ වදාරනවා එහෙනම් අද පොය දවසට එන්නකෝ අපි ධර්ම කතාවක් යොමු කරගමු බුදුරන් වහන්සේ කියලා. ඉතින් ඒකට පිළිවදන් දුන්න උපාසකවරු යනවා. ගිහිල්ලා පොය දවසේ ඇවිදilla සාරිපුත්තු ස්වාමීන් වහන්සේට වන්දනා කළා කියනවා. භාග්‍යවතුන් වහන්සේ ළඟට වඩිමු කියලා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ළඟට සාරිපුත්තු ස්වාමීන් වහන්සේත් එක්ක මේ උපාසකවරු වඩිනවා. උපාසකවරු වැඩලා මෙන්න මේ විදිහට සාරිපුත්තු ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙන්න මේ විදිහට අහනවා. ඔන්න බලන්න මේ කාරණාව. සියානුකෝ බන්තේ ඉදේකච්චේ තාදේ සංයේව දානං දින්නං න මහප්පලං න මහානිසංසං සියාපන බන්තේ ඉදේකච්චස්ස තාදේ සංයේව දානං දින්න මහප්පලං මානිසංසං. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ යම් දානයක් දීමෙන් මහත්ඵල මහානිසංස වූ දානයක් තියෙනවා නම් ඒ බඳු හේකුත් තියෙනවද? ඒ වගේ මහත්ඵල මහානිසංස වූ නොවන එකක් තියෙනවා නම් ඒ බඳු දානෙකුත් තියෙදහනවා. මොකක්ද අහන්නේ? දානයක් දීමේ මහත්ඵල මහානිසංස වෙන හේකුත් තියෙනවද? නොවන හේකුත්. දැන් මේ මොන දාන ගැන දහන්නේ? මේ අහන්නේ බත් දාන. නැත්නම් කියන ඛණ්ඩ බොණ්ඩ දෙනවා කියන එක මේ අහන්නේ. ඒක ගැන. සාරිපුත්ත සාරිපුත්ත තියෙනවා. ඉදේ කච සාජිසං ඒව දානන් දින්නම න මහත්ඵල මහානිසංස මහත්ඵල මහානිසංස නොවන එකකුත් තියෙනවා. මහත්ඵල මහානිසංස වෙන හේකුත් තියෙනවා. ඔන්න දැන් මහත්ඵල මහානිසංස නොවන එක ඉගෙන ගන්න තමයි තරු පේන්නේ. ඔන්න බලන්න මහත්ඵල මහානිසංස වෙන එකයි මහත්ඵල මහානිසංස නොවන එකේ වෙනස ඈ. කෝනුකෝ බන්තේකෝ හේතුකෝ පච්චයෝ යේන ඉදේ කච්චසිතායි සංයව දින්න දානන් දින්න මහප්පල මහානිසංස න මහානිසංස කෝනුකෝ පන බන්තේ හේතුකෝ පච්චයෝ යේන ඉදේ කච්චසිතායි සංයව දානන් දින්න මහප්පලං මුති මහානිසංස. ස්වාමීනි මොකද්ද හේතුව දානයක් දුන්නා මහත්ඵල මහානිසංස වෙන්න? ස්වාමීනි මොකද්ද හේතුව දානයක් දුන්නා මහත්ඵල මහානිසංස නොවෙන්න කියලා අන්න බුදුරන් වහන්සේගෙන් දැන් අහනවා. ඔන්න බුදුරන් වහන්සේ වදාරනවා මේ හතරම පැහැදිලි කළ අවසාන එක තමයි මහත්ඵල මහානිසංස කියන කාරණා හොඳට ඉස්මතු කරලා පෙන්නන්නේ. ඉද සාරිපුත්ත ඒකච්චේ සාපෙක්කෝ දානං දේති. දැන් ඔන්න මෙතනදී මේ අපි අපේ ප්‍රායෝගිකත්වයේ එක්ක මේක හිතන්න එපා සිද්ධාන්ත හැටියට. අපි මේ ප්‍රායෝගිකත්වයක හිතන්න නැතිකමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. මේක හිතන්න සිද්ධාන්ත හරියට ප්‍රායෝගිකත්වයක මේ කරුණු 6 පිළිබඳව. ඔන්න දානයක් දෙනවා මේ විදිහට. ඉද සාරිපුත්ත ඒකච්චෝ මෙන්න මෙහෙම දානස අපයික්කෝ දානං අපේක්ෂා සහිතව දන් දෙනවා. මේ කියන මෙතන මේ විස්තර කරන 7 තුලම තියෙනවා ලෞකික සම්මාදිට්ඨිය පෙරට වෙලා. දිට්ඨිය පෙරට වෙලා තියෙනවා කියලා පෙන්වන්නේ ඇත්තක් ඔස්සේ දන් දෙනවා. සත්‍යයක් ඔස්සේ දන් දෙනවා. දැන් බලන්න අපි දන් දෙනකොට මේ හැඟීම් ටික වෙනින් වශයෙන් නැද්ද කියලා. ඔන්න ඒ කියන්නේ ඒ වෙලේ දන් දීමේදී තියෙන හැඟීම මේ කතා කරන්නේ. දන් දීමේදී තියෙන හැඟීම. මේකෙදි තියෙන්නේ මේ පෙන්වන කරුණු ටිකම තියෙන්නේ ලෞකික සම්මාදිට්ඨිය. හැබැයි ඒකෙත් මහත්ඵල මහානිසංස නැති සහ තියෙන දෙකක් එක මේ කතා කරන්නේ. අනිත්‍යව ගැන හිතන්නවත් දෙයක් නැහැ. ඒ කියන්නේ ලෞකික සම්මාදිට්ඨිය නැතිව කතා කරන තැන අපි කතා කරලා දෙනවා ලෞකික සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද නැති එක මොකද්ද කියලානේ. ඒ නිසා ඒක ගැනත් අවධානයෙන් මේක අහන්න. දානයක් දෙනවා අපේක්ෂාවෙන් යුක්තව. අපේක්ෂාවෙන් දන් දෙනවා. ඊළඟට පටිබද්ධ චිත්තෝ දානං දේති. ඒ කියන්නේ අපේක්ෂාවෙන් යුක්තව දන් දෙනවා. ඒ වගේම ඒකට බැඳිලා දන් දෙනවා. දානියට බැඳිලා කියන්නේ මේ ඒ කියන්නේ ඒ කාරණාව එක්ක බැඳිලා. අපේක්ෂාව කියන්නේ මේකෙන් මේව ලැබෙනවා කියන හැඟීමක් තියෙනවා.
සන්නිධිපෙක්ඛෝ දානං දේති. ඒ වගේම රැස් කරගන්න ඒ කියන්නේ පිනක් රැස් කරගන්න නැත්නම් අපට යමක් ලබන්න දැන් අපි මුංගට දුන්නා මුංගට ලැබෙනවා. ඒ වගේ අර දෙන දේ ලබන්න ඒ අපේක්ෂාවෙන් දාන දෙනවා. ඉමම් පෙච්චම් පරිපුංජිස්සාමි දානං දෙති. මේක මේ දුන්න කාරණාව පසුවදී මේක විපාක දෙනවා කියන හැඟීමෙන් දානයක් දෙනවා. සෝතං දානං දේති. මෙහෙම දානයක් දෙනවා සමනස්සව බ්‍රාහ්මනස්සව. සමනවරුන්ට බ්‍රාහ්මනවරුන්ට අන්නම් පානං වත්තං යානම් මන්ද මාලා ගන්ධ විලේපන සෙය්‍යං අන්න ඒ විදිහට මොකද වෙන්නේ? ආහාර, වස්ත්‍ර, පාවහන්, මල් සුවඳ විලවුන්, සයන, ආවාස, ප්‍රදීප, ආලෝක මෙන්න මෙව දන් දෙනවා. මේ කරුණු මේව දන් දෙනවා. ඒතර මේව දන් දෙන්නේ කොයි හැඟීමෙන්ද? ඒතර බලන්න මෙතනක් තියෙනවා මේ හැඟීම තුලක් තියෙනවා මොකද්ද? මේ කාරණාව තුළ තියෙනවා මේ දන් දෙන විදිහේදී එයා අපේක්ෂාවක් තියෙනවා. ඊළඟට එයාට දෙන විකේ විපාක ගැන මේකක් තියෙනවා. ඒතකොට ඒකටම යොමු වෙලා දැන් ඒකමයි තියෙන්නේ. ඒකම එක දාන දෙනවා. තංකිම්මඤ්ඤ සාරිපුත්ත දෙයයන් ඉදී කච්චේ ඒවරුපාණි දානාතීව. මේ සාරිපුත්ත මේ වගේ දන් දෙන කට්ටිය ඉන්නව නේද? මෙහෙම දන් දෙන එහෙමයි ස්වාමීන් ඉන්නවා. තත්ත සාරිපුත්ත යෝයන් යම් කිසි විද්‍යකින් මෙහෙම අපේක්ෂාවෙන් යුක්තව ඊළඟ ජීවිතේ මෙහෙම භුක්ති විඳිනවා කියලා දැනගෙන මෙන්න මේ විදිහට දන් දුන්නා නම් සෝතන් දහනන් දත්වා මේ දානිය දීලා අන්න එයාගේ මොකද වෙන්නේ? දැන් එයාගේ ඇයි මේ කාරණාව එයාගේ ඇත්තද බොරුවක්ද මේක? ඇත්ත. දැන් මේ දානි දුන්නා මේක විපාකයේ ඒ විදිහට ලැබෙනවනේ. එතකොට මෙයාගේ අපේක්ෂාවක් තියෙනවා, හැඟීමක් තියෙනවා මෙහෙම ලැබෙනවා කියලා දන්නවා. දැන් නිවන් දකින්න පතනවාද අර මේ කාලේ ලෞකික සම්මාදිට්ඨිය නැති කට්ටිය වගේ? නෑ. මේක ලෞකික සම්මාදිට්ඨිය නෑනේ. ඒ නිසා නිවන් දකින්නනේ පතන්නේ. නැත්නම් වෙනේවනේ පතන්නේ. දැන් එහෙම එකක් නෙමෙයි. මෙයාලගේ ලෞකික සම්මාදිට්ඨිය තියෙනවා. නිවන් දකින්න පතන්නේ. මොකද කරපු දේ විපාක ඒකයි කියලා යාලා දන්නවා. එතකොට ඒකත් එක්කයි යාලගේ තියෙන්නේ. අන්න ඒ දෘෂ්ටියකනේ තියෙන්නේ. හරි දෘෂ්ටිය. ඒ දෘෂ්ටියත් එක්ක මොකද වෙන්නේ? අන්න කායස බේද කය බිඳලා මැරලා කියලා චාතුම් මහරජකේ උපදිනවා. චාතුම් මහරජකේ කියලා උපදිනවා ඒ කට්ටිය. ඇයි එයාලගේ දානීය දෙන කාරණාවේදී අපේක්ෂාවක් තියෙනවා. ඊළඟට ඒකෙදි ලැබෙනවා කියලා රැස් කරගන්න අපේක්ෂාවකුත් තියෙනවා පින රැස් කරගන්න. පස්සේ භුක්ති විඳින අපේක්ෂා ඔක්කොම තියෙනවා. එතකොට ඒක වෙන එකක්ද නැති එකක්ද? වෙන එකක්. එතකොට දකින්න විදිය හරිද වැරදිද? දකින්න විදිය හරි. ඒ හරිකමත් එක්ක මොකද වෙන්නේ? දන් දෙනවා. ඉතින් මේ දකින්න විදිය හර නිසා අන්න ගිහිලා චාතුම් මහරජකේ විපාක විඳිනවා. දන් දුන්නව නිවන් දකින්නේ නැහැ. දැන් මේ දකින්න විදිය වැරදුනා නම් අන්න වෙන තැනකට යනවා. මේ දකින්න විදිය හරිනේ මෙයාලගේ. අන්න චාතුම් මහරජක දිව්‍ය ලෝක ගිහිලා උපදිනවා. සෝතං කම්මං කපෙත්වා තං ඉද්දින් තං යසතං අන්න අර කර්මය නිසා මොකද වෙන්නේ? හොට 이르දියෙන් යසසින් අධිපතිගමින් ඔක්කොම ටික මොකද වෙන්නේ? අන්න ඔහුගේ වැඩෙනවා. යසසින් අධිපතිගෙන් වැඩෙනවා. ඔහු හැබැයි නැවත අහපව වෙනවා මෙහෙට. මේ දැන් මේ මොන දාණයකටද මේ කියන්නේ? මහත්ඵල නොවෙන එක. අනිත් ඒවා ගැන කතා කරන්න දෙයක් නැහැ නේ. මේ කියන්නේ මොකක් එකද? මහත්ඵල නොවෙන එක. කොහෙද යන්නේ මහත්ඵල නොවෙන කට්ටිය? චාතුම් මහරජ කියන්නේ. ගිහිලා මහා 이르දිමත්ව ඉපදින්නේ. දෘෂ්ටිය මොකද්ද? නිවැරදිම දෘෂ්ටියක් තියෙනවා. එහෙනම් අද කරන දේවල් වලට කතා කරන්න දෙයක් නැහැ නේද? අද කරන දේවල් කතා කරන්න දෙයක් නැහැ නිසා ඔබ අහන්න ඇතිනේ අපි මේ දවස් ටිකේම කතා කරා ලෞකික සම්මාදිට හරියට නැත්තම් යන්නේ කොහෙද කියලානේ. දැන් මෙයාලගේ තියෙනවා මේ හරිම දෘෂ්ටිය. ඊළඟ චාතුම් මහරජගේ උපදිනවා. ඊළඟට ඔන්න ඒ පළවෙනි ක්‍රමේ. දෙවෙනි ක්‍රමේ ඉදපන සාරිපුත්තේ කච්චවන හේවකෝපන සාපෙක්කෝ දාන. ඔහුගේ හැබැයි එහෙම අපේක්ෂාවක් නැහැ. දැන් ඔන්න බලන්නකො අපි දන් දෙන අවස්ථාව මේක ප්‍රායෝගිකව හිතන්න කිව්වේ එක. අපි දන් දෙන අවස්ථාවේ අපට ඔය හැඟීම තියෙනවද? ඔන්න එකක් හිතන්න ඕනේ. දෘෂ්ටිය හරිනේ මේක කොහොමද? දෘෂ්ටිය හරි තියෙන හැඟීම. මේක අවස්ථා දෙකක් මේ කතා කරන්නේ. දෘෂ්ටිය එකක්. දැන් මේ පළවෙනි කාරණාවේ දෘෂ්ටිය හරි. ලෞකික දිට්ඨියෙන් තියෙන්නේ. හැඟීම කියන්නේ දැන් හිතන දේ. අන්න දැන් හිතන දේ. එතකොට දෘෂ්ටියයි සංකල්පයයිනේ. දෘෂ්ටිය තියෙනවා සංකල්පය තියෙනවා. එතකොට දිට්ඨියත් හරි සංකල්පයත් හරි. ගිහිලා දිව්‍ය ලෝක යනවා. ලෝකෙට අනුවනේ. සාතුම් මහරජා ගිහිලා භුක්ති විඳලා හප වෙනවා. ඊළඟ කාරණාවේදී දැන් මේ හැම එකම වෙනන්නේ සංකල්පය. මේ හැම එකම වෙන සංකල්පය පෙන්වන්නේ. ඔන්න සංකල්ප. යාට නැහැ මෙහිම අපේක්ෂාවක්. මොකද්ද? මේකෙන් දාන දීලා මේ විපාක ලැබෙනවා. සංකල්ප නැත්තේ දිට්ඨිය නෙමෙයි මේ කියන්නේ සංකල්පය. ඊළඟට එහෙම දෙකකින් එයා දන් දෙන්නේ නැහැ. අපිටකෝ සාහුදානන්ති දානන්දීති. එයා එහෙම දන් දෙන්නේ නැති වුණාට එයා දන් දෙනවා කොයි විදියටද? මේක යහපත් දෙයක් නෙවෙයි, හොඳ දෙයක් නෙවෙයි කියලා දන් දෙනවා. ඒ කියන්නේ එවෙලේ හැංගීම දැන් හොඳ දෙයක් නෙමෙයි දන් දෙන එක. ඇත්ත නෙමෙයි දේ සංකල්පේ ඇත්ත.
යහපත් නේ. යහපත් සංකල්පයක්, හරි සංකල්ප. හොඳ දෙයක් නෙවෙයි මේ දන් දෙන එක. දැන් එහෙම හැඟීමෙන් දන් දෙනව නේද කට්ටිය? හැබැයි දෘෂ්ටිය ලෞකික දිට්ඨිය. දිට්ඨිය තියෙනවා හරියටම. දාන දෙන අවස්ථාවේදී මේ හොඳ දෙයක්, මේක කරන්න ඕනේ, මේක හොඳ දෙයක්. දැන් අපි සාමාන්‍යයෙන් දන් දෙනකොට බලන්න අපි හිතනදී අන්න එයාත් මොකද වෙන්නේ? මැරිලා ගිහිලා චාතුම් මහරජා කියනවා. එයාත් කොහෙද යන්නේ? එයාත් චාතුම් මහරජා කියනවා. චාතුම් මහරජකේ ගිහිල්ලා මොකද වෙන්නේ? අන්න ඒකනත් ආයුෂයෙන්, වර්ණයෙන්, යසසින් මෙන්න මේ වගේ අධිපති වෙලා ආපස්සට එනවා හැබැයි. එයාත් චාතුම් මහරජා කියන්නේ එයාත් චාතුම් මහරජා කියනවා. මේ මොකද්ද මහත්ඵල නොවෙනෙව්ව? මහත්ඵල වෙනේවනේ මහත්ඵල නොවෙනෙව්ව මේ. ඊළඟට තුන්වෙනි එක තමයි යම් කෙනෙක් මේක යහපත් දෙයක්ද කියලා දන් දෙන්නෙත් නැහැ. දැන් මේ කතා කරන්නේ සංකල්පයේ වෙලිය, දෘෂ්ටිය නෙමෙයි. දැන් දෘෂ්ටිය හරිනේ. හරි දෘෂ්ටිය ඔක්කොම. ලෝකේ දෘෂ්ටියත් එක තමයි යන්නේ. හැබැයි මේ එවෙලේ උපදින දේ. දැන් අපි දන් දෙනකොට හිතනවා අපට ඔය වගේ මොනවද මොන සංකල්පද මේකෙන් එන්නේ කියලා. නිවන් දකින්න යනවා නම් කොහොමද දෘෂ්ටියම වැරදි. වෙන දේවල් හිතනවා නම් දෘෂ්ටියම වැරදිනේ කොහොමද? එතකොට ඉතින් කොහොමද මේ දේ ලැබෙන්නේ නැහැ කොහොමත්ම. ඉතින් ඒ නිසා අර සංකල්පයයි දෘෂ්ටියයි පටලව ගන්න එපා. එයාට මෙහෙම අපිට කෝ දින්නම් පුබ්බං කතබ්බං මාත අපි අන්න අනිත් වෙන දන් දෙනවා මොකද්ද? දැන් මේ පෙන්නන්නේ පින්වතුනි දිවි ලෝක යන ක්‍රම. දැන් අපි මේවට නිගා කරන්නේ කියන්නේ. මොකද්ද කියන්නේ? අපි මුතුන් මිත්තන් ඉඳලා අරගෙන ආපු මේ වැඩපිළිවෙල. මේ කාරණාව අපේ කුලයත් එක්ක චාරිත්‍රයත් එක්ක ආව දෙයක්. මේක අපි පිරිහිවන්න හොඳ නැහැ. මේක කරගෙන යන්න ඕනේ දිගටම. ඒ නිසා දන් දෙනවා. එහෙම දෙන්නේ නැද්ද? දෘෂ්ටිය නෙමේ සංකල්පය. හැබැයි දෘෂ්ටිය යහපත්. මෙයාලා දන් දීලා කොහෙද යන්නේ? ඒ චාතු මහරජා කියනවා. දෘෂ්ටිය හරිනේ. දැන් එහෙම දන් දෙන අය නැද්ද? එහෙම දන් දෙන අය ඉන්නවා. අන්න චාතු මහරජා ගිහිලා ඒකේ අධිපති භාවය, ඒකේ තියෙන ඒ හැම එකම ලබලා ආය ආපස්සට එනවා. ඒ තමයි තුන්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය. එහෙම දන් දෙන්නෙත් නෑ කෙනෙක්. ඒකේනා දන් දෙනකොට යාගේ තියෙන හැඟීම තමයි මෙන්න මේ විදිහට කාරණාවක් තියෙනවා. ඒ තමයි ඔන්න බලන්න පස්වෙනි ක්‍රමය. හතරවෙනි ක්‍රමය. අපි නම් හොඳට මේ කියන්නේ අපි ආහාර පිසලා අපි ජීවත් වෙනවා. නමුත් මේ කට්ටිය ආහාර පිසින්නේ නැහැ. ඒ කියන්නේ ආහාර පිසලා ජීවත් වෙනා නෙමෙයි. ඉතින් ඒ නිසා අපට මේ ආහාර නොපිසින අයට අපි නොදී කණ එක හරි නෑ. දැන් මෙතන උපදින කාරණා සංකල්ප යහපත් නැද්ද බලන්නකෝ. දැන් හිඟන්නේක් දැක්කහමත් බලන්නකෝ. ශ්‍රමණයෙක් දැක්කහම දැන් එහෙම දෙන කට්ටිය නැද්ද? දැන් අපි හිතමු මෙහෙම ස්වාමීන් වහන්සේලා දානි හදන්නේ අපි නම් හදනවා අපි ගිහින් ඒ කියන්නේ ඒ හිතන සිතවිලි දැන් මේකත් එක දන් දෙනවා. දැන් අද මේ සූත්‍රය පටලවාගෙන තියෙනවා පටලවාගෙන සුපිරි විදියට. හැබැයි දිට්ඨිය තියෙනවා කර්මඵලේ. නැත්තම් දිට්ඨිය තියෙන නිසා නේද ඒ කරන්නේ. මේ සංකල්පය. මේ මොකද්ද සංකල්පය. අපි නම් උයලා කන කට්ටිය නමුත් මේ අය උයලා කන්නේ නැහැ. ඉතින් අපි ඒ නිසා දන් දෙන්න ඕනේ. අන්න එහෙම දන් දෙනවා. එහෙම දන් දීලා එයා කොහෙද යන්නේ? ඒ චාතුම් මහරජා කියනවා. ඇයි? යහපත් විදියටම කරේ. එයාලා ගිහිල්ලා චාතුම් මහරජකේ උපදිනවා. ඉපදිලා ඒ චාතුම් මහරජකේ ආයුෂ වර්ණේ සැපේ බලලා ආය අපස්සට එනවා. මම කිව්වේ අපි මේ ජීවත් වෙලා ඉන්න විදිහත් එක්ක බලන්න කියන්නේ. ප්‍රායෝගිකව මේක බලන්න කියලා. එහෙම නැත්නම් එතෙන් පටලැවෙනවා. පස්වෙනි ක්‍රමය තමයි යම් කිසි කෙනෙක් ඉන්නවා එහෙමත් දන් දෙන්නේ නැහැ. එහෙමත් නෙමෙයි දන් දෙන්නේ. ඒ කියන්නේ මේ අපි නම් උයලා කන කට්ටිය ඉතින් ඒ නිසා මෙයාලා උයලා කන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපි දෙන්න ඕන. එහෙම නැහැ. එහෙම නැතුව එයාලා හිතනවා මෙන්න මේ විදියට. අතීතයේ හිටිය ඍෂිවරු අට්ටක වාමක වාමදේව වෙස්සමිත්ත යමතග්ගී අංගීරස බහරද්වාජ වාසෙට්ට කස්සප බගු යන ඍෂිවරු හිටියා. ඒ කට්ටිය මහා යාග කළා. දන් දීලා යාග කරා. ඉතින් අපිත් අන්නේ වගේ දේවල් කරන්නට ඕනේ මේ දන් දීලා. ඒ මහා අය කරපු හොඳ දේවල් වගේ අපිත් කරන්නට ඕනේ. ඒ මුල් කරන් දන් දෙනවා. දැන් මේ හිතන විදිහ අර කට්ටිය මෙහෙම දෙනවනේ. ඉතින් අපිත් මෙහෙම දෙන්න ඕනේ නිසා. දැන් යහපත් දේ යහපත් චේතනාවෙන් කරනවා. දෘෂ්ටිය හරි දෘෂ්ටියත් එක්ක. කොහෙද යන්නේ? චාතුම් මහරජකේ. චාතුම් මහරජයේ ගිහිලා ආයුෂයෙන් බලයෙන් අධිපතිකමින් ඉහළ ලැබෙලා ආපස්සට එනවා. ඔන්න බලන්න මේ දැන් මේකේ දැන් මේ හැම එකම ඇත්ත නේද? ඇත්ත එක්ක නේද මේ දන් දෙන්නේ? බොරු එක්කද? නෑ සත්‍යයක් එක්ක. බලන්න දකින දෘෂ්ටිය හරිනේ. මේ එකක්වත් වැරදි දෘෂ්ටිද? නෑ. ඔක්කොම හරි දෘෂ්ටි. අපි නිවන් දකින දන් දුන්නාට ඒ දෘෂ්ටි වැරදිනේ. ඒ නිසා අපේ දෘෂ්ටි වැරදුනාට අපි දැන් මේ දෘෂ්ටියට නිගා කරනවා. මේ මෙයාලා චාතුම් මහරජා කියනවා. ඇයි මෙයාලගේ දෘෂ්ටිය හරි? මෙහෙම දන් දෙන එකේ. හයවෙනි ක්‍රම. හැබැයි මහත්ඵල නෑ. හයවෙනි එක තමයි යම් කිසි කෙනෙක් එහෙම දන් දෙන්නෙත් නැහැ. එයා දන් දෙනවා මෙන්න මේ විදිහට.
ඒවම් මේ අයං දාන සංවිභාගවච්ච දානං දේති. අපිට කෝ ඉමං මේ දානං දත්තෝ චිත්තං පසීදති. අත්තමනෝ සෝමනස්සං උප්පද්දති දානං දේති. දන් දෙනකොට හිත පහදිනවා. ඒ සොම්නස මුල් කරගෙන දන් දෙනවා. 6 වෙනි ක්‍රමය. මොකද්ද 6 වෙනි ක්‍රමය? මේත් මහත්ඵල නොවෙන එකමයි ඈ. ආයතන එකමයි. දන් දෙනකොට හිත පහදිනවා. හිතේ ප්‍රසන්න භාවය, සතුටක් ඇති වෙනවා. ඒ සොම්නස මුල් කරගෙන ඒ සොම්නස උපදින්නවා කියන අදහසත් එක්ක දන් දෙනවා. මොකද වෙන්නේ? චාතුම් මහරජ කියනවා. ඒ කියන්නේ ඒකේ විපාක විඳිනවා. චාතුම් මහරජගේ ගිහිල්ලා ආයුෂය වර්ණේ සැපේ අධිපතිකම ඔක්කොම ලැබලා ආය ආපස්සට එනවා. ඔන්න දන් දෙන ඒ ක්‍රම 6. දැන් 6 වෙනි එකේ තියෙනවා නේද? සිත පැහැදීමෙන් දන් දෙනවා කියලා. චිත්ත පසීදති. එතන හිතේ සතුටක් එක්ක දන් දීම තියෙන්නේ. අප්‍රමාණ හතර භුක්ති විඳින්නේ. අන්න ඒක එතන ඒක ඈ. එතන මේ 6 ක්‍රමේම ඇත්ත නේද? මේ පෙන්නපු 6 ක්‍රමේම ඇත්ත. මේ 6 ක්‍රමේම දකින විදිය හරි. මේ 6 ක්‍රමේම සංකල්ප ටික හරි. ලෝකේ පැත්ත හරි. ඒක චාතුම් මහරජ කියන්නේ. ලෞකික දිට්ඨියෙන් යුක්තයි. දැන් බුදුරණවහන්සේ පෙන්නනවා නේද ලෞකික දිට්ඨියේ කර්මඵල විශ්වාස නොකරන කෙනෙක් සුගතියන් අල්ප 91කට ගියේ නෑ කියලා. ඉතින් මේ කට්ටිය යනවනේ ඔක්කොමලා. ඒ කියන්නේ මෙයාලගේ ලෞකික දිට්ඨියෙන් යුක්තයිනේ. කර්මඵල විශ්වාසය තියෙනවනේ. නැත්නම් යන්නේ නෑනේ මේ කට්ටිය. මේ ඔක්කොම සුගති යනවා. සුගති කියන්නේ චාතුම් මහරජ කියන්නේ. වෙන කොහොවත් නෙමෙයි. එහි ආයුෂ අධිපති ඔක්කොම භුක්ති. ඒ දකින්න විදිය හරි. අන්න බලන්නේ නම් මේ දකින්න විදි නැතිව අපි අද වෙන මොකද්ද එකක් කරනවා. ඔන්න 7 වෙනි ක්‍රමය. නපි මන්දාන. එයා දන් දෙන්නේ චිත ප්‍රමුදිත කිරීම, සිතේ සොම්නසක් උපදීම කියන එකෙන් නෙවෙයි. ඔන්න 7 වෙනි. අපිට කෝ චිත්ත අලංකාරං, චිත්ත පරිකාරං දානං දීති. දැන් මේ දෙකේ වෙනස මොකද්ද? සිත සතුටු කරන්න, සිතේ සොම්නස පිණිස දන් දෙනවා කියන එකේ චිත්ත අලංකාරයේ පිණිස, චිත්ත පරිස්කාරය පිණිස දන් දෙනවා කියන එකේ වෙනස මොකද්ද? ඔන්න තේරුම් ගන්න වෙනවා. ඔන්නව පටලවාගෙන. මේකේ බලන්නේ මේක. මේ කරුණු දෙකක්. අන්න එහෙම දන් දුන්න කෙනා ශ්‍රමණේක හරි බ්‍රාහ්මණේක හරි මෙහෙම දන් දෙනවා. දන් දුන්නාට පස්සේ මොකද වෙන්නේ? එහෙම දන් දෙන අය ඉන්නව නේද? අහනවා සාරිපුත්. ඉන්නවා ස්වාමීනි. අන්න එමය දන් දුන්නාම බුදුරන් වහන්සේ එහෙම දන් දෙන අය ඉන්නවා කියනවා. ඊළඟට බුදුන් සදාරනවා තාරිපුත්‍ර යවායන් යම් කිසි කෙනෙක් ඉන්නවා දැන් මෙන්න මේ කෙනා ඒ කියන්නේ මේ 7 වෙනියට පැහැදිලි කරපු දන් දෙන කෙනාට අර විපාක අපේක්ෂාවකුත් නැහැ. ඒ සම්බන්ධයෙන් දැන් ඒ අපේක්ෂාවකුත් එයාට නැහැ. ඊළඟට හොඳ දෙයක් නෙවෙයි මේ දානීය දෙන එක කියන හැඟීමකුත් නැහැ. අපි මුතුන් මිත්තන් පරම්පරාවෙන් කරන එකක් නෙවෙයි කියලා ඒකත් නැහැ. ඊළඟට මෙන්න මේ විදිහට මේ අය රිසිවර් දන් දුන්නා ඒ නිසා අපි දෙන්න ඕන කියන එකත් නැහැ. අපි හොඳට අපි උයන කට්ටිය අර එයාලා උයන්නේ නැති නිසා දන් දෙනවා කියන ඒ හැඟීමත් නැහැ. ඒ වගේම සිතේ ප්‍රමුදිත භාවය මුල් කරගෙන දන් දෙනවා කියන මේ හැඟීමත් නැහැ. ඒවන් අයන් එහෙම දන් දෙන්නෙත් නැහැ. චිත්තම් සිතේ එහෙම ප්‍රමුදිත භාවය කියන කාරණා දන් දෙන්නෙත් නැහැ. අපිට නමුත් ආනන්ද චිත්ත අලංකාරයේ පිණිස දන් දෙනවා. සිත සොම්නස පිණිස දන් දෙන්නේ නැහැ. චිත්ත අලංකාරය, චිත්ත පරික්කාරය දන් දෙනවා. එහෙම දාන්නේ දීලා කය විඳිලා බ්‍රහ්ම ලෝකේ යනවා. බ්‍රහ්ම ලෝකෙ ගිහිල්ලා ඒ ආයුෂ, ඒ 이르දි, ඒ බලය ඔක්කොම ඉඳලා අනාගාමිත ආයෙ මෙහෙ ඉන්නේ අනාගාමී. මෙහෙ ඉන්නේ. එලා මෙහෙ ඉන්නේ. අයංකෝ සාරිපුත්ත මෙන්න මේ විදිහට තමයි මේ දානීය මහත්ඵල වෙන හැටි, මහත්ඵල නොවන හැටි කියලා බුදුරණවහන්සේ දාරනවා. ඔන්න වෙනස. දැන් බලන්න අපි මේ සූත්‍රෙ මෙහෙම ඉගෙන ගන්න තියෙද කියලා. අපි කියවන්නේ පින්වතුනි ඇහිච්ච දේවල්. අපිට බුදුරණවහන්සේ කියපු දේ ඕනේ නැහැ. දැන් බලන්න මේ 6 වෙනි කි 7 වෙනි කි වෙනස ඉගෙන ගන්න එනවා නේද? දැන් ඇයි අර අනාගාමී වෙලා තියෙන්නේ? එන්නේ නැත්තේ. දැන් 6 වෙනි කෙනා චාතුම් මහරජා කියලා අහපව වෙනවා. එයාත් සිතේ මේ සතුට සොම්නස පිණිස දන් දෙන කෙනෙක්. 7 වෙනි කෙනා චිත්ත අලංකාර, චිත්ත පරික්කාරයක් හැටියට දන් දෙනවා. අන්න 7 වෙනි කෙනා වගේ අය තමයි විසාකලා එහෙම ත්‍යාගානුස්සතිය වඩනකොට දාන දීම පිළිබඳව විචාර කතා කරනවා නේද? මම මේක මුල් කරන් මෙන්න මේ ත්‍යාගානුස්සතියෙන් මෙන්න එහෙම කටයුතු කරනවා කියලා. ඉතින් එයාලගේ ප්‍රමුදිත භාවයක හිත සමාධිමත් වෙන්නේ නැද්ද? සමාධිමත් වීමෙන් ඒ කාරණාවේ කියන්නේ බ්‍රහ්ම ලෝකෙ නෙමෙයිද? බ්‍රහ්ම ලෝකෙ ගියාට පස්සේ මාර්ගඵලලාභී කෙනෙක් ආපස්සට එනවද? ආපස්සට එන්නේ නැහැ. බ්‍රහ්ම ලෝක යන සියලු මාර්ගඵලලාභීන් ආපස්සට එන්නේ නැහැ. ඒක ලස්සන සූත්‍ර තුල තියෙනවා. බ්‍රහ්ම ලෝක කියන්නේ. ඉතින් ඒකනේ මේ කියන්නේ. අතන පෙන්නන්නේ. හිතේ ප්‍රමුදිත භාවය පිණිස. එච්චරයි. එතකොට එයාගේ හැබැයි අර කෝණේ නේ. අර ත්‍යාගානුස්සතිය තුලින් ඒ වඩන ඒ කෝණේ නෑ. මොකද ත්‍යාගානුස්සතිය වඩන්න පුළුවන් සේකයට කියන මහා නාම සූත්‍ර ලස්සන පැහැදිලි නෝ නේද? මහා නාම සූත්‍රයේ තියෙන්නේ ආගත ඵලයට පැමිණි වචන ටික එහෙමම තියෙනවනේ. ඵලයට පැමිණිච්ච කෙනා වඩන විදියක් ඇටියෙද තියෙන්නේ. නිකන් කෙනෙක් නෙමෙයිනේ.
එතකොට මේ ඵලයට පැමිණිච්ච අන්නේ සීක කෙනා වඩනකොට ඔහුගේ චිත්ත පරික්කාරයක් හැටියට අන්න එයා භාවිතා කරද්දී අනාගාමී වෙනවා. ඒ කියන්නේ බ්‍රහ්ම ලෝක යනවා හිත ප්‍රමුදිත වෙලා. දිව්‍ය ලෝකෙ නෙමෙයි යන්නේ බ්‍රහ්ම ලෝකෙ. එයාගේ දකින්න කෝණේ වෙනස්. අතනදී එයාගේ සොම්නසක් තියෙනවා. එතනදී දකින්න කෝණේ වෙනස්. දෙන්නගේ කෝණ දෙක. ඒතර 6 වෙනි එක්කෙනා රාතු මහරජා ගිහිලා ආපස්සට එනවා. 7 වෙනි එක්කෙනා බ්‍රහ්ම ලෝක ගිහිලා අනාගාමී වෙනවා. ඔන්න ක්‍රම 7. එතකොට හැබැයි මේ 7 ක්‍රමෙම සම්මාදිට්ඨිය තියෙනවනේ. දැන් ඔය එකක් වන්න අද දන් දෙන්නේ. නිවන් දකින්න ඕනේ කියලා දන් දෙනවා. කල්යන මිත්‍ර ලැබෙන්න කියලා දන් දෙනවා. ධර්මය ඇහෙන්න කියලා දන් දෙනවා. මේ භවභෝග සම්පත්. ධර්මය ඇහෙන්න කියලා ධර්මය දන් දෙන්න ඕනේ. කල්යන මිත්‍රයන් ලැබෙන්න කියලා කල්යන මිත්‍ර සමාදන් කරන්න ඕනේ. එතකොට නේ ඒකට අදාළව ලැබෙන්නේ. ඉතින් දෘෂ්ටිය වැරදි තියෙද්දි සංකල්පයක් කොහොමවත් වැරදි. ඉතින් කොහෙද යන්නේ? අන්න ගිහිලා අරාබි යුරෝප රටවල ගිහිලා උපදිනවා. ඊළඟට කෙලින්ම නිරේ යනවා. තිරසන් ලෝක යනවා. ඔන්න ඕකයි වෙන්නේ. හැබැයි මේ ක්‍රමයට දන් දෙනවා නම් අන චාතුම් මහරජා කියනවා. ඊළඟට 7 වෙනි ක්‍රමයට දන් දෙන්න ඉතින් සීකේක් වෙන්න වෙනවා. එයා දන් දෙනකොට මොකද වෙන්නේ? ඒ දානියත් එක්ක අන්නේ කෙනා අනාගාමී වෙනවා. ඔන්න දාන මහඵල සූත්‍රය.